මට මේ තියෙන ප්‍රශ්නය මෙතන් සිට පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉන්න දරුවන් නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් කෙසේද ක්‍රියා කළ යුත්තේ? මොකද අතරම ගත්තොත් දැන් ඉන්න තාරුණ්‍ය තමයි අනාගත පරම්පරාව. ඔබගේ අදහස? ජාලිය මේ තමයි හොඳම වෙලාව ඉගෙන ගන්න. විශ්වවිද්‍යාල දරුවාගේ නම් පුංචි අතදරුවා වෙනකන් අතිශයින්ම ආශිර්වාදයලත් වෙලාව තමයි මේ හොඳින්ම අධ්‍යාපනය දෙන්නේ. මානව කැමති අධ්‍යාපනයට වඩා අයන්න අයින් කරපු අධ්‍යාපනයට. මොකද අපිට දැන් සංසිද්ධීන් අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබිලා. මේ ලෝකේ මේ වෙනකොට හොඳම අධ්‍යාපනය තියෙන්නේ ලෝකෙම පිළිගත්ත ෆින්ලන්ඩ් වල. සරලව කියනවා ෆින්ලන්තේ. මොකද ෆින්ලන්තේ තියෙන අධ්‍යාපන ක්‍රමය එදා හෙළදිව නොහොත් මේ හෙළ දේශේ අපේ ලංකාවේ තමයි සුවිශිෂ්ටතම අධ්‍යාපන රටාව තිබුණේ. ඒ අධ්‍යාපනය නැවතම කියනවා ඒ සංසිද්ධි අධ්‍යාපනයක් නිසා ඒ අධ්‍යාපනයයි. එනම් අපි ගහක ගෙඩියක් බිමට වැටෙනකොට අයිසැක් නිව්ටන් ඉස්සෙල්ලා අපි ගුරුත්වාකර්ෂණ හොයාගත්ත ජාතිය. ඒතර ඒ අයිසැක් නිව්ටන් හොයාගත්ත දේ අපි සාමාන්‍යයෙන් අපේ රටේ භික්ෂුන් වහන්සේලා ගමේ සිරිසෙනලට ගමේ පුංචි අප්පුලට ආදරයෙන් පරිශනාත්මක ඔප්පු කරලා උගන්වපු දේවල් නිසා තමයි වැවේදී ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට අඩු වෙනකොට ඒ කියන්නේ සඳ පෘථිවියට ලං වෙනකොට ඈත් වෙනකොට මොකද මේ ගමන් කරන්නේ ඉලිප්ස් ආකාර ගමන් මාර්ගය. ඒතර ඊට අනුකූලව විසවකොට නිර්මාණය වෙන්නේ. ඊට අනුකූලව රළපණාව ඉඳන් මේ සියලු වැවක කොටස් නිෂ්පාදනය වෙන්නේ ගුරුත්වාකර්ෂණයට අදාළව. ඒතර බලන්නකෝ අපි ඇල්බර්ට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන්, තෝමස් ඇල්වා එඩිසන්ට දෙනවා මේ ලෝකයේ සෑම දෙයක් හොයාගත්තේ බටහිර කියලා. අපි පාවිච්චි කළා ඒ දෙයට කලින්. එතකොට ගුරුත්වාකර්ෂණය පරද්දලා නෙමෙයි උඩට සීගිරි වතුර ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හොයාගත්ත දේ පරද්දපු જાතියක් අපි. ඉතින් අපි ඉල්ලන්නේ දරුවනේ ගෙදර ඉන්නකොට ආගේ පතපොතේ වැඩ කරමින් එක පැයක් යොදවන්න විශේෂයෙන්ම උදේ 6යි 7යි අතර මේ සූර්යයා උදා වෙනකොට මේ ගහකොළට මොකද වෙන්නේ කියලා හොයන්න. ගහකොළ ඉමින්සරේ කරන ප්‍රතික්‍රියාව වගේ ඇහැට පේන මට්ටමේ අධ්‍යයනය කරන්න. ඊළඟ රාත්‍රියේදී තව පැයක් වෙන් කරන්න. රාත්‍රියේ රජ කරන වෙලාවෙදී චන්ද්‍රයා මොනවද කරන්න කියලා. මේ අපිට visible areas අපිට නිරීක්ෂිත අපේ ඇහැට පේන දේවල් තුනනේ ඔබට අධ්‍යයනය කරන්න. යොදා ගන්න. ඔබ හරියට තව මාසයක් ඔබට තව මාසයකට ඉස්කෝලේ යන්න හම්බෙන්නේ නැහැ ඒකත් කියන්නේ. මේ මොන තාත්තේ තිබ්බත් ජූනි 20 පහු කරන්න යනවා ඉස්කෝලේ පටන් ගන්න. ඉතින් ඒක අපට ආශිර්වාද කාලයක් මේක. ඔබේ පත පොතේ වැඩ කරගෙන යන අතරේ ඔබ ගෙදර විද්‍යාගාරයක් ඔබේ ගෙදර විද්‍යාගාරයක් බවට පත් කරන්න. ඒ කුස්සියද සාලෙද වහලෙද අදාළ නැහැ. මේ මුළු ගෙදරම විද්‍යාගාරයක් බවට පත් කරන්න. විද්‍යාගාරයක් කිව්වම සාමාන්‍යයෙන් ළමයින්ගේ ඔළුවේ මෙවෙන්නේ බීකර් එතකොට තෙපා ඕවා තියෙන හරියටම හරිජාලිය ලෝකයේ මේ මෑත කාලේන යම්කිසි එන්ජින් එකක් නිෂ්පාදනය කළා ජේම්ස් වොට් එන්ජින් එක නිෂ්පාදනය කළේ එළියට ඇවිල්ලා මේ මහා භාරත නෙමෙයි ගෙදර කුස්සියේදී එයා ගෙදර කුස්සියේදී නිෂ්පාදනය කරපු ඒ තාක්ෂණය තමයි එළියට ඇවිල්ලා කෝච්චි දුවන්න වාෂ්ප එන්ජින් බවට පත් කළේ. එහෙනම් ඔබේ ගෙදර කුස්සියේ කේතලේ තමයි හොඳම විද්‍යාගාරය. ඔබේ අම්මා වෙන බත් මුට්ටිය බලන්න ඒක විද්‍යාගාරයක්. ඔබ මෙතෙක් කල හරියට ඒක අධ්‍යයනය කළේ නැහැ. ඔබගේ පාසල් අධ්‍යාපනයේ ඔබට උගන්වන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන ඔබ කළේ නැහැ. ගුරුවරුන්ට දොස් කියන්න එපා. ගුරුවරුන්ගේ තමයි සීමා වෙනන් ඒ උත්තම මනුෂ්‍යයන් ඔබට යම් අධ්‍යාපනයක් දෙනවා. ඔබ ගෙදර ඇවිල්ලා ඒක අධ්‍යාපනය කරන්න. ඔන්න උතරයි වෙන්න ඕනේ. අපි අධ්‍යාපනයේ රටා වෙනස් වෙන්න ඕනේ. ලබන අධ්‍යාපනය කරන්න. ඔබ මොකද ගන්නේ? ගෙදර ඉන්නවා වෙනුවට ඔබට රටේ නැති වැඩ. ඔබ ෆෝන් එකෙන් ඔබ පාවිච්චි කරන්නේ ඔබට ප්‍රයෝජන භාවයේ හිතරන්ද කියලා හොවොත් ඔබ දන්නේ නැතුව කාලේ නාස්ති කරලා තියෙන්නේ. ඔබ හරියට හැදෙන ගහක්
මුල් බීජේ ඉඳන් දවස් 28ක් අධ්‍යයනය කරනකොට ඔබේ මනස පුදුමාකාර ඉවසීමේ ගුණයක් ඇති. ඉවසීම වර්ධනය වෙන මනසක ඉගෙනීම අහසට ඉහළ යනවා. අපේ දරුවන්ට දැන් නැත්te ඉවසීම නේද? අපේ දරුවන් බීජයක් හිටවලා එකපාරට උඩට ඇවිල්ලා පැලවෙලා එකපාරට අනිත් දවස් වෙනකොට ගෙඩි බලා පුරුදු වෙනවා. ඒ නිසා අර පොඩි කාලේ ඉගෙන ගත්තනේ යෝධයා සහ බෝංචි වල ඒ ළමා හුරතල් කතා නෙමෙයි දැන් ඕනේ. දැන් ඕනේ ටින්ටින් නෙමෙයි. දැන් ඕනේ කාටුන් නෙමෙයි. දැන් ඕනේ රාවණාලා රණබාකාලා ඉගෙන ගත්ත විදිය. මහා සිද්ධාර්ථයන් විශ්වමිත්‍රගෙන් ඉගෙන ගත්ත විදියයි දැන් අපිට ඕනේ. ඒ නිසා ඒ ඉගෙනීම තුළ දවස ගානේ පුදුමාකාර සතුටක් සැනසීමක් දැනුමක් ලැබෙනවා. අනික ජාලිය පුදුම වැඩේ කියන්නේ අපේ තාත්තල සීයල මුත්ත පනත්ත කිත්ත කිරිකිත්තල කිරිකෑ දෑ මුත්තල මේ හත්මුතු පරම්පරාවත් ඊට එහා පරම්පරාවක්. මේ අපේ තිබුණ ඒ සුන්දර අධ්‍යාපනික රටාවෙන් ඕන් දුකෙන් හිටියද? ඕන්ගේ ආයුෂ අඩු වුණාද? ඕන්ට ස්ට්‍රෙස් තිබ්බද? ඕන් මොන තරම්නම් දියුණුද? ඕන්ගේ නිරෝගී භාවය කොච්චරද කියනවනම් අවුරුදු 100දී ගෙදර සිංහල අලුත් අවුරුද්දට කැවුම් හදන්නේ අවුරුදු 100ට වඩා වැඩි මුත්තා. අද මෙහෙම කියනකොට ඔබට සිනහ එනවා ඇති. කොහෙද මුත්තේ කොහෙද කැවුම් මේ බොලද වදන් තියවනේ. නෑ අපි එතට ගේන්න පුළුවන්. කිරිකෑදෑ මුත්තගේ වයස අවුරුදු 220ක්. ඔහුගේ අවසාන මුණුපුරාට අකුරු කියවන්න එනකොට ඔහුගේ අවසාන මුණුපුරාට අයනු කියන්නේ මේ කිරිකෑදෑ මුත්තා. එතකොට හිතන්න මේ කිරිකෑදෑ මුත්තා එසේමසේ පුද්ගලෙක්ද කියලා වයසින් 220ක්. ඔහුගේ ස්වරූපය කොයි වගේද? ඔහුගේ ස්වරූපය රැවුල හොඳට වැවුණා, රැවුල හොඳට ගැට ගහගත්තා, කොණ්ඩේ හොඳට ගැට ගහගත්තා. මතක තියාගන්න 220 දිත් ඔහු සක්‍රීයයි. අද ඕනම කෙනෙක්ට වඩා ඔහු සක්‍රීයයි. ඕනේ ප්‍රශ්නයකට උත්තර දෙනවා. ඒ වගේම දැනුමෙන් ඔහු මහා සන්නද්ධයි. අපේ ජනවාරයේ කතාවක් තියෙන 120ක 220ක්ම ආය වඩායි. සිංහල අලුත් අවුරුද්දේ අපි අදටත් කියනවා 120ක 220ක් ආයිබෝ වේවා කියලා. තවමත් ජාලිය අවුරුදු 120 තමයි මනුස්ස කල්පය. බුදුරජාණන් වහන්සේට කල්පයක් වැඩ ඉන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ මේ අවුරුදු කෝටි ගණන් නෙමෙයි කියන්නේ එතන. පැහැදිලිව තේරුම් ගන්න. අවුරුදු 120 කාලේ උන්වහන්සේ තමගේ ආයුෂ අත්හැරියා. සංස්කාර කරා. ඒ පහ පරිස්සමෙන් අපි වටහා ගත යුතු වෙනවා. උන්වහන්සේ ජීවමානයි. තාම ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේගේ තාම අපි වන්දනීය පූජනීය අතට පත් කරපු උන්වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා තවමත් මේ අපේ රටේ ජීවමානයි. අපේ ලෝකයෙන් එපිට තියෙන ධාතුන් වහන්සේලා දෙනමයි. එතකොට මේ සීල ධාතුන් වහන්සේලා බුද්ධත්වයෙන් 5000 වෙනි වර්ෂයේදී මේ අපේ අනුරාධපුරේ රුවන්වැලි මහ සෑයේ එකතු වෙලා මේ සම්බුද්ධ ශරීරය නිර්මාණය කළා බණ කියනවා. ඒ බණ කියනකොට වාඩි වෙන්නේ මේ කැලණියේ තියෙන එදා චිලෝදර මහෝදර නාග රජදරුවන්. නාගයින් නෙමේ, නයි නෙමේ, නාග රජදරුවන් යම් කිසි වචන හෝමාරුවකට පැටලෙනවාම ඒ සංසිඳුවීමට වැඩම කරා වූ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු ඒ ආසනයම තමයි වාඩි වෙන්නේ. මොන තරම්නම් ඔබ වාසනාවන්තද? ඔබේ දේශය කෙතරම්නම් උත්තරීතරද? ඉතින් අපි කියාගෙන ආවේ ජාලිය මේ දරුවන් මේ අපෙන් බාහිර අපෙන් පිටපස ඇති මේ මහා ඉතිහාසය නිවැරදිව ගවේෂණය කරන්න ඕන. නිවැරදිව ගවේෂණය කරන්න. ඔබට හරි ලේසි නෙමෙයි කියන්නේ. මේ ශාලාව විතරක් නෙමෙයි. අපි දන්නවා මේ ශාලාවගේ ලක්ෂ ගුණයක් උනත් පුරවන්න පුළුවන් පොත් අපේ රටේ තිබුණා. ඒ සියල්ල ඔබ දන්නවා දුටුගැමුණු රජුගේ ලෝකේ සුවිශේෂ පුස්තකාලය හැදුව මහා භාග්‍යවත් උත්තමයා. දෙදා ලෝක මහපායට මේ සියලු පතපත ගෙනලා තිබුණා. කුමන්ත්‍රණකාර ලෙස පසු කාලිනව මේ පුස්තකාල ලැබෙන තිබුණා. එතකොට ඔබ කියන්නේ මේ පොත කියන මහා අනර්ග දැනුම
ඔබ කියනවා නම් අපිට ඉතිහාසයක් තිබ්බේ නැහැ. එතන ඉවරද? දැන් සමහරු කියනවා වගේ අපි ජ්‍යොතිෂ විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අපි ඔහු දන්නවා ඔහු හොරෙන් අපි ගාවට එනවා. ඔහුගේ ජීවිතේ බොහෝ තැන්වලදී ප්‍රතිකාර ගන්න. දරුවව කසාද බන්ධන්න සියලුම නැකත් වලින්. ඉතින් විශ්වාස කරන්නේ නැත්නම් අයින් කරන්නකෝ. දරුවට ඉඳුල් කට ගන්නෙත් නැකතට. ඔහුට ඉඳුල් කට ගාලා තින්නෙත් නැකතට. ඔය විශ්වාස කරන්නේ නැති මොනසෙට. ඒතර ඔහුගේ ජීවිතේ ඉස්සරහට අඩිය තියන්නේ තෝරන මොන දෙයකදී නැකතට. අද ඒගොල්ලෝ දන්නේ නැහැ. එදා කොලොම්බියා යානාව Tamanට උමනා විදියට විද්‍යාඥයන් අසුරගෙන එළියට දැම්මම තප්පර කිහිපයකින් උඩුගුණදී කුඩු වෙලා පිළිලා ගියා. පුපුරලා ගියා. ඊට පස්සේ වුන් දැනගත්තා නෑ අපිට ඕන විදිහට අඳට රොකට් යවන්න බෑ. මේ වටපිටාවේ තියෙන අනිත් ග්‍රහයන්ගේ බලපෑම තියෙනවා. අපි ඒව ගණනය කරන්න ඕනේ. ඉන්දියාවත් මං හිතන්නේ යානා දෙකක් ඔවුන්ගේ කෙලින්ම අසාර්ථක වුණා නේ. ඉන්දියාවේ චන්ද්‍රයාන් 1 චන්ද්‍රයාන් 2 අපි පැහැදිලිව මේ දෙකම යවන්න වෙන්නේ නැහැ. දැන් තුන්වෙනිය නොවැම්බර් වල යවන්න හිතන් ඉන්නවා. මෙන්න අපි ලෝකෙටම කියනවා නොවැම්බර් වල ඒක කරන්න වෙන්නේ නැහැ. හේතු ගොඩක් තියෙනවා. මේ සැරේ අපි කිව්වා දුසිරා උත්සවය පවත්වන්න වෙන්නේ නැහැ. ඒක 150ක් අඩු වෙනවා. තමයිට වැඩි වෙනවා මිසක් කවුරුත් නැහැ. මේ අද කියන එක නෙමෙයි කොරෝනා ඇවිල්ලා. අපි මේ ජනවාරි වල කියපු වීඩියෝ අරගෙන කරන්නේ. ඉතින් අන්න ඒකයි අපේ YouTube channel එකේ තියෙන්නේ ඔබ ආරාධනය කරපු නිසා මම මේ බාරගත්තේ. මෙය quality එක කියන්නේ අපි. මේ ඕනම අපි කරන කියන දෙයක ඒ ගුණයක් තියෙනවා. අපි කියනවා අපේ යාම බත් කුට්ටියට මෙහෙම අත තියලා තුන් පාරක් වදිනවා. ඒ අම්මට වදින්න නැතුව උයන්න පුළුවන්. නමුත් වැඳලා උයන බත් එක හරි රහයි ජාලි. කිසි කවුරු වෙලා බලන්නේ. මේ අන්න බත් කටේ තියෙන අම්මා අන්න කවන බත් කටේ අපි අහන්නේ මොනවද තියෙනවද කියලා. ඒ බත් ගුලි ගිලින් අපි ඔක්කොම පෙරේත. ඒ ඇති කරලා තියෙන අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කරලා අපේ සතුට වැඩි කරගන්න. ඒ නිසා අපිට මේවා නැහැ කියලා මේ දසමෙන් කියන්න පුළුවන්. නමුත් ඔය කියන අය ජීවිත දිහා බලන්න හැමදෙස්සෙම අවිනිශ්චිතයි. අපිට මේ ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා අවිනිශ්චිත තැන් මොනවද නිශ්චිත තැන් මොනවද? තාවකාලික හරි නිශ්චිත තැන් මොනවද කියලා. ඉතින් මේ වෙනස් වීම තුළ මේ ළමයා ගෙදර ඉඳන් මේ සෑම දෙයකටම අධ්‍යයනය කරන අවස්ථාවක් තියෙනවා. ඔබත් මමත් කුඩා කාලේදී සහ නැත්තම් අපේ මෑත කාලේ 1948 පසු හෝ අපේ වැඩිහිටියන්ට මෙතරම්ම වූ තොරතුරු දැනුම ලබා ගන්න ක්‍රම අඩුව තිබුණා. යථාර්ථය ඒක. නමුත් දැන් බලන්න වැරදියටෝ අනුපාඩු සහිතව අන්තර්ජාලය තියෙනවානේ. ඔබට බොහෝ විට විශ්වාසදායක තොරතුරු ලබා ගන්න පුළුවන්. ඔබ ලබා ගන්න නැති එක ඔබේ දෙයක්. ඔබට පිහියක් දුන්නොත් ඒ පිහියෙන් එළවලු කපන්නත් ඔබට අවශ්‍ය දෑ කැබලි කරගන්න ඔබ මයිලවක දණ්ඩක් හිටවනවා නම් කැබලි වලට කපලා ඒ නිසියාකාරව හිටවන්නත් පිහිය පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට පිහියෙන් අයින්නත් පුළුවන්. ඔබ පිහියෙන් යන්න කියලා අර පිහියට බැලන වැඩක් නැහැ. The instrument does not have the fault. The fault is with the user. මේ වැරද්ද තියෙන උපකරණ නෙමෙයි. මේ පාවිච්චි කරන්නාගේ අතේ. ඒ නිසා විමාඩු කාලේ වැරද්දක්ද නැහැ. ඔබ පාවිච්චි කරන අංක තමයි තීරණය කරන්න ඕනේ. මේක කම්මැලි කාලයක්ද? මේ තමයි මගේ ජීවිතේ ලැබුණු භාග්‍යවත් වාසනාවන්තම කාලය කියලා. ඉතින් ජානි ගුරුතුමනි අවසාන වශයෙන් මම ඔබගේ අහන්න කැමතියි මේ අප යොදාගත් මාතෘකාව ලංකාව ලෝකය සහ කොරෝනා මේ සියල්ලන්ගෙන්ම අවසානයේ ඔබ කෙසේද විග්‍රහ කරන්නේ මේ සියලු දෙක සියල්ලන්ගේ අවසානය ජාලි අපි පෙර රසු ආකාරයට වගේම අපි මෙතෙන් සිට අපි දැන් මේ මොහොතේ සිටන් ඉදිරියට යන්න නම් අපි මේ රටේ ජූනි 20 වෙනකම් කිසිදු සුබදායි දෙයක් කළ යුතු වෙන්නේ නැහැ. අපි වැඩ ටික අපිට අදාළ වැඩ ටික අපි කරගෙන යනවා. කිසිදු අලුත් දෙයක් අපේ ජීවිතවලට ඇති කරගන්න අමාරුයි. ඒ හේතුව තමයි අපි මේ කාලය තුල අපි ලංකා භූමියේ ලංකා කේන්ද්‍රය අපි මේෂ කියලා ගත්ත කල අපිට මේ වෙලාවේ කුජ එයා 11 වෙනි ඉන්නේ කුම්භේ ඉන්නේ සාමාන්‍යයෙන් 11 වෙනි අපිට මුදල් හානි කරනවා ඒ වගේම රෝග පීඩා ඇති කරනවා මරණය පවා ඇති කරනවා මරණයට වක් යනකොට 11 වෙනි කොටුයි එතකොට ශනි මේ වෙලාවේ 10 වෙනි කොටුව යනකොට ශනිගෙන් අවුරුදු දෙකමාරක් දකුණ සහ වම
බලුවන් පස්සේ අපි ඒකට කියනවා එරාස්ටිකේ. බලවශයෙන් එරාස්ටිකේ. මේ එරාස්ටිකේ ඇතුළට තමයි මේ කවුද ඇවිල්ලා ඉන්නේ? කුජ ඇවිල්ලා ඉන්නේ. කුජ කියන්නේ රතු ග්‍රහය. අපි කියනවා මාස්. එතකොට මේ කුජ ග්‍රහය රත් පැහැයට අදාළව විනාශයන් කරමින් නේද මේ මාස 6ක් තිස්සේ. ඉතින් ඒකේ උච්චතම අවස්ථාව තමයි ජූනි 20 වෙනිකන් තියෙන්නේ. ඔබට අපි කියන දේ නාහ ඔබට වැඩ කරන්න පුළුවන්. ඒක ඔබේ අයිතිය. යම් යම් උත්සව සැමරීම් ඔබ අලුතෙන් යම් දෙයක් ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන දේවල් ඒවත් මේ ජූනි 20 පසුවට ගේන්න පුළුවන් නම් ඔබේ ප්‍රතිඵලය ස්ථිරව වැඩි. නමුත් ඔබට අයිතිය තියෙනවා. ඊට ඉස්සෙල්ලා කරගන්න. ඒක ඔබේ දේ. නමුත් කියන දේ අපිට අයිති දේ වගේ අපේ වාක්‍යයෙන්. ඉතින් ජාලිය ජූනි 20 වෙනිකට ඔබ බලා ගන්නකොට තාමත් නොවි ඇති දේවල් අපි කිව්වම මේ YouTube බහා ඔන්න ඕකට බලා ගන්න පුළුවන්. බලන්න ජාලිය. එතකොට සෙනසුරු එරාස්ටිකේ ඉන්නකොට වටකට කුජ 11 වෙනිට ආපුව මොකද වෙන්නේ? ජාලිය රස්සාවල් ගිඩි පිටින් ජාලිය අහිමි වෙනවා නැති වෙනවා. ඒක අපේ රටට විතරක් පොදු නෑ ලෝකෙට පොදුයි කියලා කියන දේවල් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන්. ඒක නෙමෙයි යථාර්ථය අපි මාස 6 තිස්සේ කියන දේවල්. මේ தත්ත්ව ජාලය මම උදාහරණයක් කියන්නම්. එංගලන්තේ 2022 අප්‍රේල් 29 වෙනිදා තියෙනවා. මේ தත්ත්වය මේ විනාශකාරී தත්ත්වය ඉන්දුනීසියාවලත් එහෙමයි. මම මේ කියන රටවල් 10 බලන්න. ඊළඟට තුර්කියට, ඉරානයට, ඉතියෝපියාව, සෝමාලියාව, උගන්ඩාව, රුවන්ඩාව, කෙන්යාව කියන රටවලුත් මේකට මේ 10 කොටට අලුතෙන් එකතු වුණා. මම මේ ඔක්කොම ගන්නේ එක රටක් වශයෙන්. හේතුව අපිට දැන්වත් පේනවා අර ලංකා භූමියට කෙතරම් බලපෑමක් තියනවද ඉරානය කේන්ද්‍රීය අපි කේන්ද්‍රීය කලාපයෙන් විසිරලා යන දහරා. එතකොට ජාලිය ඔයවන් නිකමට ලකුණු කරපුවා නෙමෙයි අපි දැන් මාස 3ක් තිස්සේ අන්තර්ජාලය පෙන්නුම් කරනවා. අඩු ගානේ දැකලා තියෙන කීයක් කී දෙනාද බලන්න. මේ රටේ හොඳ හොයන්නේ කී දෙනාද? අපිට වෙනත් වචනයකින් කියන්න වෙනවා අයහපත් දෙයක්. ගෑනු ළමෙක්ව හරි ගෑණියෙක්ව ගෙනල්ලා අඩ නිර්වතින් හෝ යම් කිසි විදිහකින් එයාගේ නර්තනීය දෙන දෙයක් බලන්න කොච්චර පොළඹනවද? ඒ වගේම තමයි යහලිද මේ මහද්දේශාර මේ බොන්නේ වහ කියලා දැන මේ වයින් ස්ටෝර්ස් වලට පොරකන හිටුවා. දැන් මෙහෙම මිනිස්සුත් මේ රට හදන්නේ. ඉතින් කරුණාකරලා තමන් වැරදි නම් තව කෙනෙක්ට තමාගේ සමාජයේ තව කෙනෙක්ට දොස් කියන්න කලින් බලන්න ඔබ නිවැරදි වෙන්න. ඔබට පුළුවන් නම් ඔය සත්ත්ව ඝාතනයෙන් සහ මාංශයෙන් ඈත් වෙලා අවුරුද්දක් ඉන්න මේ සතියේ නම් ඊළඟ වෙන වෙසක් එකට කොරෝනා අඩු වෙනවා. ඔබට පුළුවන් නම් මද්දසාර බිව කෙනෙක් නම් මද්ද්‍රව්‍ය ගත්ත කෙනෙක් නම් එක අවුරුද්දක් අපි ඉන්න කියන්නේ. පුළුවන් නම් ඉන්න. ඔබ කොරෝනා පරද්දන්න මේ ජාතියට උදව් වුණා වෙනවා. ඒක කරලා බලන්න. ඒ ලැබෙන වාසිය ඒ අතරේ හොයන්න. ඔබ බිබිනයි කියලා ඔබ බැරින්නේ නැහැ. හැබැයි අපි යෝජනා කරනවා ජාතිය. ඔබ සිගරට් එක නවත්තනවා නම් අපි ඔබට යෝජනා කරනවා ඔබ ඒ වෙනුවට බටලම ආවතට ගන්න. ඔබ සිගරට් එක නවත්තනකොට අපි යෝජනා කරනවා පැය නරකන්න. කවි ලියන්න, කතන්දර ලියන්න, නිර්මාණය කරන්න. ඔබ අරක්කු වීදුරු අයින් කරනවට අපි ගෞරව කරනවා, ආදරය කරනවා, ස්තුති කරනවා. ඒ වෙනුවට ඔබ නිකන් ඉන්න ඕනේ බැලපැන. ඔබ එන්න. ඔබ වටා තියෙන නිර්මාණාත්මක පරිසරය ඔබ ගොඩනගන්න. ඔබ දක්ෂයි කියලා අපි දන්නවා. ඔබ අපිට ඔබ වටිනවා. ඔබ අරක්කු විවද සිගරට් විවද ඔබ කුඩු පාවිච්චි කළාද අපිට ඒක දෙවන දෙයක්. පළවෙනි දේ තමයි අපි වැළඳ ගන්න සූදානම් ඔබව. අපි ඔබවත් අරින්නේ නැහැ. අපි වෙන අය වගේ බැලලත් අරින්නේ නැහැ. අපිට සිගරට් එක බොන එකව අරක්කු විදුරු බොන එකව තමයි වටින්නේ. උන්ගේ හිත හොඳයි. මේ උඹලාට වැරදුණු පාර කියලා දුන්නේ කවුද කියන තැනට අපි ටොප් එක ගහනවා. අපි ඒක සුද්ධ කරනවා. ඒක අපේ විශ්වාසය අපේ හෙලයන්නවා. සීරියස් සීයා උඹලා අපිට බැන්නත් ගැහුවත් මැරුවත් අපි උඹලට ආදරේ. මේ සාමාන්‍යයෙන් දැන් තියෙන වර්තමාන සමාජයේ කුඩුකාරය සිගරට්කාරය නැත්තම් බේබද්ද කියලා මිනිසුන්ව නිරපනවා. ඉතින් එතකොට අපි අහන්නේ ඒගොල්ලෝ මිනිස්සු නෙමෙයිද කියලා. උන්ට වැරදිච්ච තැනක් තියෙනවා. ජාලියේ වැරදිච්ච තැන මම කියන්නේ ඔවුන්ගේ වරදක් නෙමෙයි. උන්ගේ වරදක් නෙමෙයි. හේතුව තමයි අපි නිශ්චිත නියම පියවරයක් ගත්තේ නැහැ. අපි පැහැදිලිවම කියනවා නම් අපි අඟුලිමාල චරිතය ගත්තම අඟුලිමාල අහිංසක වෙන කාලෙදී අහිංසක වෙලා
අහිංසකම පුරෝහිත වෙලා රටේ නිවන් දැක්කනම් අඟුලිමාල කියන කෙනා දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ කවුරුත් දන්නේ නෑ. ඇයි අඟුලිමාල මේ අපේ ජීවිත සමාජයට ආවේ? පළමුව හොඳින් කියා. දෙවනුව මේ ලෝකේ කිසිවකු ලේසින් නොකරන වැරදි දහස් ගණන් කළා. දෙවනුව මේ ලෝකේ අති විශිෂ්ටතම මනුස්ස ඉරියව් සංවේදීතාවයෙන් ඉහළම පුද්ගලයා බවට පත් වුණා. අපි ඒක හරියට පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ දරුවන් හම්බ වෙන අම්මලාට ගැබිලි මව්වරුන්ට අඟුලිමාල පිට කියලා සහනය ලබා දුන්නා විතරක් දැනගෙන මදි. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයට ඇතුළුවෙන් පස්සේ උන්වහන්සේගේ හැසිරීම බලන්න ඕනේ. එහෙනම් උන්වහන්සේ මේ මහා චිත්ත ක්ලේශයන් කොහොමද මරා දැම්මේ? උන්වහන්සේ හරියටම ක්වොරන්ටයින් වුණා. එහෙනම් ක්වොරන්ටයින් කියන වචනේ කොරෝනා වෛරසයට විතරක් ගන්න එපා. එහෙනම් අඟුලිමාල කියන මහා දාමරිකයා ක්වොරන්ටයින් වුණා. වටේ උඩින් මොනවා වලින් හැරෙමින්ද? ධර්මයෙන් සත්‍යයෙන් ඒ උත්තරීතර බුද්ධ භාෂිතේ බුද්ධ දේශනේ පුදකලා වුණේ. එහෙනම් මහා මිනිමරුවේ බුද්ධ දේශිතේ ක්වොරන්ටයින් වුණාන් පස්සේ නිර්මාණය වෙලා එළියට එන්නේ කවුද? විශ්වීය ආදර්ශමත් සාර්ථක ඥානවන්ත ඉරියව් සම්වර වූ මහරහතන් වහන්සේ කෙනෙක්. එහෙනම් මේ ආශිර්වාදයන් නේද මේ කාලේ? අපේ මොනතරම් අඩුපාඩු තිබ්බත් අපිට දැන් අවස්ථාව ඇවිල්ලා නේද? උදේකලා වෙලා අපේ අඩුපාඩුකම් ඉවත් දාගෙන අපිට නිවැරදි වෙන්න. අපිට බුද්ධ ශාසනය දැන් තියෙනවද නැද්ද? එහෙනම් බුදුහාමුදුරුවෝ ජීවමානයි. ඉතින් බුදුහාමුදුරුවෝ ඔයගලගේ ගෙදරට ආවනාව කියන එක වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ ජීවමාන දේශන තියෙනවානේ. අඟුලිමාලට බුද්ධ දේශනය කරනකොට තව බුදුරජාණන් වහන්සේ ඊට පසුවත් මොනතරම් බුද්ධ දේශනා කළාද? ඒ ටික අඟුලිමාලට තිබ්බේ නැහැ. දැන් ජාලිය අපි බලමුකෝ. ඔබට මොනතරම් සුදුරෙද තියෙනවද ඔබේ යවට? ඔබ මෙහෙම පිළිදැම්ම කියලා රජෝ වර්ණන් කියා ඔබට නිවන් දකින්න නැත්තේ ඇයි ඔබ? ඉතින් අර චුල්ලපන්ත කළේ එච්චරයි. කිසිදු ගාතාවක් පාඩන්නේ කිසිදු විදිහක හරයක් නැති ජීවිතයක් තිබ්බේ. නමුත් ශනික වෙනස් වුණා. ඔබ ඉදිරියේ එහෙනම් සොරකු ඉන්නවනම් ඉගෙන ගන්න බැහැ කියලා සමාජයෙන් කොම් කරපු මොඩෙක් කියන වචනේ පාවිච්චි කරපු කෙනෙක් ඉන්නෝනේ. ඒකට අපි වෙත අපි හදලා දෙනවා. පළමුව නිගමන ගන්න යන්න එපා මෙයා හොරා මෙයා තක්කඩිය කියලා. එයාට අවස්ථාවක් දෙන්න. විමසන්න. ඔහුට කියන්න තියෙන කතාවක් ඇති. අපි බාර් වලට ගිහිල්ලා බැලුවොත් ජාලිය මේ පරිශ්‍රණ නොකර අපිට අහුම්කම් දෙන්න එපා. මේ පරිශ්‍රණ එකක් හරි කරන්න. විරුද්ධ ආරාධනය. බාර් එකට ගිහිල්ලා බලන්න මේ තාත්තා බොන්නේ ඇයි කියලා. හොයලා බලන්න. ඔබ බයිනවා වෙනකොට විවේචනය කරනවා වෙනකොට ඔබට පුළුවන් නේ තාත්තේ අනේ අපිට සමා වෙන්න. අපි දන්නේ තාත්තා ඇයි මේ බොන්නේ කියලා. හේතුවක් කියන්න පුළුවන්ද? ඒ වෙලාවේ තාත්තා සරපරුෂවල බ්ලඩ් වැඩක් නැහැ කියලා ගෙහුවත් දෙවෙනි අවස්ථාවට උත්සාහ කරන්න. තාත්තා තුන්වෙනි හතරවෙනි අවස්ථාවේ පස්සේ තාත්තට වැටහෙනවා මම ඉල්ලන ආදරය මට දැන් ලැබෙමින් තියෙනවා කියලා ගෙදරින්. වෙන්දට ආදරය කියලා ගෙදරින් බලලා විතරයි. දැන් තාත්තා දන්නවා දරුවෝ ස්වාමි දිනිය බිරිඳ මොකක්කෝ විපර්යාසයක් වෙලා හරි බණක් අහලා තියෙනවා. හරි දේශනයක්, හරි බුද්ධ ධර්මයක් අවබෝධ කරගෙන තියෙනවා. හරි ඉහළ ඉතිහාසයේ මුත්තෙක් හරි මේ මුත්තෙක් හරි මේ මනස් වලට ඇවිල්ලා තියෙනවා. මෙන්න මගෙන් අහනවා ඒ තාත්තේ බොන්නේ කියලා ආදරෙන් අහනවා. ආදරේ. ඒ තාත්තට දුවලා ගිහිල්ලා මේ බීලා ඉන්න තාත්තට කෑ ගහගෙන සරම උඩට අරගෙන සමහරවිට ලස්සන සිල්පද කියනවා වෙන්න පුළුවන්. අහන් ඉන්න බැරි. ඒ අතරේ තමයි මේ දුවන්නේ ඕනේ. බුදුහාඳුරෝ තමන්ගේ පස්සෙන් කඩු අරන්ගෙන අඟුලිමාල ගාවට ගියා මිස අර පැත්තකට වෙලා භාවනා කරන අඟුලිමාලෙක් ගාවට නෙමෙයි ගියේ. අපි බණ අහනවා, අපි ගොඩක් දේවල් අහනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රායෝගිකරණය කරේ තමාගේ ජීවිතය මේ අපි කියනවා ඔයා ඉගෙන ගත්ත දේ යොදන්න. ඔයා දන්නවා තාත්තට ආදරේ කතා කළොත් මාමට අයියට ස්වාමි පුරුෂයාට ආදරේ කතා කළොත් වෙනස් වෙනවා කියලා. හැබැයි ඔබ දෙන්න කැමති නෑ ඔබේ ආඩම්බරයක් අභිමානයක් තියන් ඉන්න හිතේ එයා බොනවා එයා තමයි වැරදි මම වැරදි නෑ. නෑ.
ඔබ යන්න ඒ දෙස ඔබ මුහුණ දෙන්න කතා කරන්න. අපි කවදාවත් අපේ ප්‍රශ්න කතා කළේ නැහැ විවෘතව ළඟට අඬගහන ගිහලා. තාත්තගේ පන්දිනයකට වෙන්න පුළුවන්. අපිට මේ ජාලිය කියන්න ඕනේ මදර්ස් ඩේ, ෆාදර්ස් ඩේ, පේරන්ට්ස් ඩේ අවශ්‍ය නැහැ. මුළු හැම තප්පරයක්ම දවසක්ම අපේ දෙමව්පියන්ගේ දවස්. දරුවන්ගේ දවස්. අපි ඒක ප්‍රකාශ කරා මේ නිදහස් දවසේ අප නිකුත් කරපු වීඩියෝ එකකින්. අනේ අපේ තාරුණිට අපි කියන්න ඕනේ ඔබ දක්ෂයි. ඔබ හිතනවාට වඩා ඔබට හැකියාවක් තියෙනවා. ඔබ තවත් රටක් අනුකරණය කරන්න අවශ්‍ය නැහැ. ඔබ අම්මා තාත්තට එකට කියන්න වෙන්නේ. අම්මා තාත්තා ඉදිරියේ මේ ලෝකේ ඉන්න සම්වරව දරුවා වෙන්න. ඒ දේම ඇති මුළු සංසාරෙටම දැක්කද? ඒක තමයි මදර්ස් ඩේ වෙන්නේ කියලා. ඒක තමයි ෆාදර්ස් ඩේ. ඉතින් මම අර දේ අවසන් කරනවා ජාලිය. මේ නම් ඊට පස්සේ ගෙදර ආදරේ the house of love අපි නිර්මාණය කරමු. The home of love nirmane karamu. The village of love nirmane karamu. Finally, we have to build up the country of love. ආදරේ රට ආදරේ දේශය කරන්න බැයිද? සියල්ලම එක්කවුනොත් ඒක එහෙනම් එකිනෙකා කෙට වෙන්නේ නැතුව, කොටා ගන්න නැතුව එකිනෙකා විච මේක ಜಾති මේ මුස්ලිම් දෙමළ මේ සියලු දෙනාට තයිති. අන්තිමේටම කඩාගෙන ගියා පස්සේ සියල්ලම මනුස්සයෝ. ඒ නිසා වෛරය සූක්ෂමව හිමින්සරේ අත්තරගෙන ආදරේ වැඩි දියුණු කරන්න මේ මාත්‍රාව ගෙදර අපි බේත් ගන්නවා අපි ඩෝස් එක වැඩි කරනවානේ අඩු කරනවානේ ඒ ආස්ථානකුල ගෙදර දියුණුව මදි නම් ගෙදර මාත්‍රාව ආදරේ වැඩි කරන්න කරුණාව වැඩි කරන්න බලන්න මොකද වෙන්නේ ඒක තමයි දෙන්න තියෙන ලොකුම පණිවිඩය මේ වෙලාවේ ජාලිය කොරෝනා ලංකාව සහ ලෝකේ සම්බන්ධයෙන් මොකද ඊළඟට එනවා ජාලිය වෛරය පැතිරෙන කාලයක් එනවා ලෝකයේ අනිත් රටවල් වල වෛරය පැතිරෙනකොට මෙහි ආදරය පතුරව ගත්තොත් අපි ලෝකේ හෙළ දේශය අපි 2032 දී බලාපොරොත්තු වෙන ලෝකයේ විශිෂ්ටතම හෙළ දේශය ගොඩනැගෙන මූල බීජ සපයන එහෙනම් අපි මෙතන සිට අධිෂ්ඨාන කරගත්තොත් ඔව් මම අද ඉඳන් මාගේ දකුණු අතට ආදරය වම් අතට කරුණාව අරගෙන මම ගෙදර හැසිරෙනවා මම සමාජයේ හැසිරෙනවා මම ලෝකයේ හැසිරෙනවා කියලා ඔබ යුග දින්නේ මොතරම් ලස්සන වේද බලන්න ඔබේ යහළුවන් අතර ඔබ කෙතරම් බල සම්පන්න පුද්ගලෙක් වේද බලන්න ඔබේ වැඩපොලේදී ඔබට නොලැබිච්ච ප්‍රොමෝෂන් එක උසස් වීම ඔබ මාස 3ක් ඇතුළත ලබා ගන්නවා ඔබේ ශිෂ්‍ය නායකත්වයේ නැත්නම් ඔබේ පන්ති නායකත්වයේ මොන හරි නායකත්වයක් ඇගීමට ලකුණු නැද්ද නැත්නම් ඒ නායකත්වය ලැබුණ නැද්ද වැඩි කරන්න මාත්‍ර ආදරයයි කරුණාවයි ඔබේ ගෙදර සමගිය විඳලා තිබ්බද වැඩි කරන්න ආදරයයි කරුණාවයි අපි ඔප්පු කරගමු එසේනම් කොරෝනා පලා යනවා ආදරය කරුණාවයි ආදරය බලය ආදරය මේ චිත්ත තරංග වලින් ගමන් කරන්නේ කොරෝනා කියන හැට නොපෙනෙන මේ தත්ත්වය එයා අවසානයේ දක්වා අන්වීක්ෂය ගෙච්චන් පස්සේ එයා ශරීර සත්වෙක් නොවේ එයා ශක්තියක් මේක තාම ලෝකේ දන්නේ නැහැ මේ අපි කියන්නේ හෙළ ජ්‍යොතිෂයෙන් හෙළ ජ්‍යොතිෂයෙන් තමයි කිව්වේ උඹලාගේ දැක්ක දැන් දෙවියන්ගේ දෙඩක් තියෙනවා ගහපල්ලා අතුරුපල්ලා මොනවාද වර්ග දෙක ශාක වර්ග දෙක කොහොමයි අඹයි එන කොහොමයි අඹයි කියන කොහොමද ජාලිය මේ මුකුත් නොකර මේ වෛරස් එක පැනලා ගියේ ඉතින් එහෙනම් අපි හිතන්න මේ කොහොමයි අඹයි කියන රසායනිකව වායු වලට එකතු කරපු අංශුව ඒ ඉදිරියේ මෙච්චර දේවල් පැනලා ගියා නම් මේ දේ පැනලා යනවා කොහොමද දෙන්නද අඹත්තත් දෙන්නද ආදරේ කරුණාවත් ප්‍රදර්ශනය කරන්න විකසිත කරන්න පුදන්න බීජ වපුරන්න හිතන්න බලන්න ඔයාලට මේ හෙළවීම ලෝකේ පළවෙනියට ගේනවා එහෙනම් ඔබ ඔබේ යුතුයකම කරන්න ඉතින් ගුරුතුමනි ස්තුතිවන්ත වෙනවා ඔබට අද මාත් සමග මේ ලෙස විවෘත සංවාදයකට පැමිණීම පිළිබඳව අප ඔබට සෑම විටම කියන්නේ විමසලා සත්‍ය ලැබෙන තුරු විමසන්න. ඉතින් ඒ පණිවිඩය දෙන ගමන්ම තවත් වීඩියෝ එකක් නුදුරේදී ඉක්මනින්ම ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගන්න ආදර සියලු දෙනාට ජය ශ්‍රී ජාලිය තමයි එකම දෙයක් කියන්න දෙන්නේ. ඔබගේ අවස්ථාව. ජාලිය අවසානයේ මම අහන්නේ එක ප්‍රශ්නයයි ඔබ සතුටින්ද?
ඔබ සතුටෙන් නම් අපි දිනුවා. එච්චර. චරය. ඇත්තටම ඔබ සතුටින්. නැවත අන්තිමට